නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ උදා දම්සර ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දක්වන්නේ නොම්බර 48 සමන් විද්‍යාල මාවත දෙහිගහපිටිය අවිස්සාවේල්ල යන ලිපිනේ පදිංචි පින්වත් චොන්දික ආර්යවංශ පුතණුවන්, චිරාණි දේවික ආර්යවංශ ලේලිය, රවිනාග ආර්යවංශ පුතණුවන්, නිරෝෂා සමන්ති ආර්යවංශ ලේලිය, පද්ම ජිනේන්ද්‍ර ආර්යවංශ පුතණුවන්, ප්‍රභා ජිනේන්ද්‍ර ආර්යවංශ පුතණුවන් සහ දිල්රුක්ෂි ආර්යවංශ ලේලිය ඇතුළු පවුලේ සියලු දෙනා. ඒ සියලු දෙනාගේ දායකත්වයෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අද පින්වත් ඔබට අහන්නට ලැබෙන්නේ. පින්වත්නි, කෙනෙක් දවසේ උදෑසනින් අවදි වෙද්දී එයාගේ ජීවිතේ බොහොම ප්‍රසන්න එකක්. එතකොට මේ ප්‍රසන්න බව ඇති වෙන්නේ එයාගේ සිතේ තියෙන ප්‍රසන්න බවත් එක්කයි. කලින් දවසේ රාත්‍රියේ කොයිතරම් වෙහෙසටපත් වුණත් එයාගේ ජීවිතේ එයා සුව නිින්දක් ලැබුවොත් ඒ සුව නිින්දත් එක්ක උදේ අවදි වෙනකොට එයාගේ ජීවිතේ පහන් බවක්, ප්‍රසන්න බවක් තියෙනවා. කායික දුක් පීඩා සංසිඳෙනවා රාත්‍රී නිින්දෙදී. එතකොට උදේ සංසිඳුන කායික පීඩා, සංසිඳුන මානසික පීඩා වලින් තමයි දවසක් ආරම්භ කරන්නේ. ඒකට තමයි කෙනෙකුට සුව නිින්දක් අවශ්‍ය වෙන්නේ. ඉතින් කලින් දවසේ රාත්‍රියේ සුව නිින්දකට යන්න නම් ඒ කෙනා ගත කරන දවස එයාට සැප සොම්නසින් පිරිච්ච එකක් වෙන්න ඕනේ. නැවත නැවතත් එයාගේ ජීහිත ඒ වගේම එයාගේ කය පීඩාවට පත් නොවන ආකාරයෙන් එයාගේ දවස ගෙවෙන්න ඕනේ. දැන් ඔබ උදේ අවදි වෙද්දී තමන්ගේ හිතේ අලුත් බලාපොරොත්තු තියෙනවා. අද දවසේ මම මගේ අම්මා තාත්තට හොඳට සලක ගන්න ඕනේ. මම මගේ ස්වාමියාට බිරිඳට හොඳට සලකන්න ඕනේ. ඒ අයගේ සෑම දෙයක් මං හොයලා බලන්න ඕනේ. මම නිසා ලෝකෙට දායාද දුන මගේ දරුවන් ගැන මං හොයලා බලන්න ඕනේ. මේ නිවසේ යම් දෙයක් කරන්න තියෙනවා නම් ඒ දේ මම හොඳට කරන්න ඕනේ කියලා ඔබේ හිතේ පැතුමක් තියෙන උදේ අවදි වෙද්දී. එතකොට මේ ප්‍රාර්ථනාවත් එක්ක තමයි ඔබට පුළුවන් වෙන්නේ ඔබේ එකට ඉන්න පිරිසට, පවුලේ අයට, මව්දෙමව්පියන්ට, ඥාති හිතයිසීන්ට ඔබට සතුටින් යුක්තව එයත් එක්ක වාසය කරන්න ඔබට පුළුවන් වෙන්නේ ඒ උදේ අවදි වෙද්දී ඔබේ හිතේ තියෙන ඒ පහන් සිතුවිලිත් එක්ක. ඊළඟට ඔබට උදේ අවදි වෙද්දී ඔබට අදහසක් තියෙනවා මම වැඩ කරන තැන, මම ඒ සේවාව කරන තැනට ගිහින් මම ඒ පිරිසත් එක්ක හොඳට ඒ අවශ්‍ය කටයුතු ටික, වැඩපලේ කටයුතු ටික මම හොඳට කරන්න ඕනේ කියලා උදේ පැතුමක් තියෙනවා. එතකොට මේ ඔක්කොම වැඩපලේ කටයුතු වේවා, ඒ වගේම නිවසේ කටයුතු වේවා, මේ ඔක්කොම සතුටින් කරන්න ලැබෙන්නේ අපිට ලෝකේ සියල්ල අවබෝධ කරපු පරම ශාන්තිය වූ, පරම සැපය වූ අමා නිවන අවබෝධ කරලා ඒ අමා නිවනින් සැනසුන අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ බුද්ධ වචන අපි ඒ විදිහටම ඉෂ්ට සිද්ධ කළොත්, ඒ විදිහටම අපේ ජීවිතයට පමුණුවා ගත්තොත්
පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට නිරන්තරයෙන් දේශනා කළා මේ ගුණ කල්පනා කිරීම ගැන. ගුණ කල්පනා කරන්නේ ලෝකේ සත්පුරුෂයෙක්. බුදුරජාණන් වහන්සේ වදාළේ කතඤ්ඤෝ කත වේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. කළගුණ දන්න, කළගුණ සිහි කරන සත්පුරුෂයා ලෝකේ දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එහෙනම් ඔබේ ජීවිතයේ ඔබ සත්පුරුෂ ගුණයක් විදියට සෑම දිනාගේම ගුණ කල්පනා කරන්න පුරුදු වෙලා නම් ආන්න ඔබේ දවස ඒකින්ම වාසනාවන්ත වෙනවා. ජීවිතේට අනිත් අයගේ ගුණ කල්පනා කිරීම හරියට සෙත් කවියක් වගේ. ඒකෙන් තමයි තමන්ගේ ජීවිතේට සියලු සෙත සාන්තිය ලං වෙන්නේ. දැන් උදේ අවදි වෙනකොටම එකිනෙකා ගැන, පවුලේ අය ගැන, වැඩපොලේ අය ගැන, තමන් ඇසුරු කරන පිරිසේ ඉන්න අය ගැන තමන්ගේ හිතේ තියෙන නෝක්කාඩුවක් නම් ඒ හිතට කිසි සතුටක් නැහැ. එතකොට මේ තමන් ඇසුරු කරන පරිසරයේ හැම කෙනෙක් ගැනම ගුණය තමන්ට මතක් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ එක්කෙනෙක් ගානේ තමන්ගේ හිතේ ගෞරවය ඇති වෙනවා. දැන් බලන්න හරි පුදුමයි. දැන් හිතමු ඔබ උදේ අවදි වෙනකොටම ඔබේ හිත නැවුම්. ඔබට අලුතෙන් කුසල් අරමුණක් හිතට ගන්න ඒ වෙලාව තමයි සුදුසු. උදේ අවදි වෙනකොට විශේෂයෙන් තමන්ගේ හිතට අලුතෙන් එකතු වෙච්ච අරමුණක් නැහැ. එතකොට ඒ හිත නැවුම්, ඒ හිතට අපි එකතු කළොත් බුද්ධගත සතිය බුදුරජාණන් වහන්සේ අරඹයා අපි හිත පිහිටෙව්වොත් මට බුදුරජාණන් වහන්සේ සරණ යන්ට ලැබුණා. මාගේ ශාස්ත්‍රූන් වහන්සේ රාගී දුරු කළසේක, ද්වේෂේ දුරු කළසේක, මෝහේ දුරු කළසේක, ඒකාන්තෙන් නිකලෙස් හද මඩල දරා වැඩ සිටිසේක කියලා ඔබ බුදුරජාණන් වහන්සේ අරබයා සිහිය පිහිටුවොත් ආන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ ගුණ කල්පනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ අරබයා උදාර ගෞරවයක්, උදාර චිත්ත ප්‍රසාදයක් ඔබේ හිතේ එනකොට යම් පුංචි හරි ක්ලේශයක් හිතේ තිබ්බනම් ඒ මොහොතේ ඒ ක්ලේශ ඔක්කොම සංසිඳලා කායික සැප උපදින්න ගන්නවා. මානසික සැප උපදින්න ගන්නවා. අන්න බුදුරජාණන් වහන්සේත් එක්ක දවස ඔබට ගත කරන්න පුළුවන්. ඇයි ඔබ බුදුරජාණන් වහන්සේව තමන්ගේ හද මඩලේ බුදු කුටියක් හදාගෙන ඒ තමන්ගේ හදවත නම් වූ බුදු කුටියේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. දවසම එයාට සතුටින් ගෙවන්න පුළුවන්. ඊළඟට ඒ කෙනාට පුළුවන් ඒ රහතන් වහන්සේලා සිහි කරන්න. ඒ රහතන් වහන්සේලා ත්‍රාග ද්වේෂ මෝහ සංසිඳවලා නිකලෙස් හද මඩල දරාගෙන මේ ලෝකයට අනුත්තර පින්කෙත වශයෙන් දෙව් මිනිසුන්ට පින් උල්පත් තනමින් උන්වහන්සේලා වැඩ සිටියා. මට කොයිතරම් ලාභයක්ද ඒ ශ්‍රාවක සංඝයා කියලා ඔබ හිතනකොට සංඝගත සති සංඝයා ආරම්භය ඔබේ හිත පවතිනවා. එතකොට අන්න උදාරෝ ගෞරවයකින්, උදාරෝ භක්තියකින්, උදාරෝ සෙනෙහසකින් ඔබේ හිත පිරී යනවා රහතන් වහන්සේලා කෙරෙහි. ඔබේ හිතේ දුක් පීඩා තිබුණා නම් සැනකින්. සමහරවිට ඔබ මේ දේ කරද්දී ඔබ ඇඳෙන් නැගිටලත් නැහැ. ඔබ සමහරට උදේ අවදි වෙනකොට ඔබ ඇඳේ ඉන්නේ. ඒ ඇඳ මතම ඉඳලා මේ සංඥාව ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ආරම්භයා, ශ්‍රාවක සංඝයා ආරම්භයා, ඊට පස්සේ සියලු දුකින් අත මුදවන, සියලු සැප ශාන්ති උදා කරන ඒ මනාකොට දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේනි මම සරණ ගියේ කියලා සද්ධර්මයේ ගුණ අනුව සිහි කරද්දී ඔන්න තමන්ගේ හිත පිනා යනවා. තේකිච්චකාණි මහරහතන් වහන්සේ වදාලා පිනාගිය සිතකය ඇතුව ඉන්න බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණ කඳ සිහි කරන්න. ශ්‍රී සද්ධර්මයේ අසිරිමත් ගුණ කඳ සිහි කරන්න. ඒ ශ්‍රාවක සංඝරත්නයේ අසිරිමත් ගුණ කඳ සිහි කරන්න. පිනාගිය සිතක් ඇතුව, පිනාගිය ඉඳුරන් නැතුව වාසය කරන්නට කියලා. දැන් බලන්න එතකොට දවසේ ආරම්භයේදීම ගුණ කල්පනා කළොත් ලෝකේ ශ්‍රේෂ්ඨ වූ ඒ තිසරණේ ගැන සිහි කළොත් ඒ කෙනාගේ හිතේ තියෙන දුක් දුම්නස්, කායිකව තියෙන පීඩා, දැවිලි තැවිලි ඔක්කොම දුරු වෙලා ඔන්න හිත සංසිඳෙන්න ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ගුණ කල්පනා කරද්දී ගෞරවය ඇති වෙනවා. ගෞරවය ඇති වෙලා සගාරවෝ විහෙරති සප්පතිස්සෝ. ඔන්න ගෞරවය ඇති වෙනකොට එයාට ඇති වෙනවා පහන් සිතින් යුක්තව ඒ යම් තැනක කෙරෙහි ගෞරවය උපන්නද ඒ ගෞරවය ඇති වෙච්ච තැනට පහදින්න. පැහැදිලා ඒ බුදුරජුන් කෙරෙහි කීකරු වෙන්න.
ශ්‍රී සද්ධර්මයට කීකරු වෙන්න, ශ්‍රාවකෝ මහරහතන් වහන්සේලාගේ අරහන්ත වාසිතයට කීකරු වෙන්න ආන්‍යයාගිත පුරුදු වෙනවා. එතකොට මොකක්ද බුදුරජාණන් වහන්සේ වදාළේ? මොකක්ද ශ්‍රී සද්ධර්මයේ තියෙන්නේ? මොනවද රහතන් වහන්සේලා වදාළේ කියලා ආන්නේ කෙනාට ධර්මයේ සිහි කර කර ඒ ධර්මයේ තියෙන විදිහට එයාගේ ජීවිතය හසුරුව ගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සප්පතිස්සෝ සභාග බුද්ධිකෝ. දැන් අන්න බුදුරජාණන් වහන්සේත් එක්ක එකතු වෙලා වාසය කරන්න එයාගේ හිත නැමෙනවා. දැන් බුදුරජුන්ගේ ගුණ සිහි කරනවා. එතකොට ගෞරවය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේට කී කරුයි. දැන් සභාග බුද්ධිකෝ බුදුරජුන් සමග එකට වාසය කරන්න අන්න එයාගේ හිත නැමෙනවා. හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේ ගැන සිහි වෙනවා යාට. එයා පහසුවෙන් තමන්ගේ ළඟ තියෙන දෙයක් අතට අරගෙන බලනවා වගේ තමයි බුදුරජාණන් වහන්සේ සිහි කරන්නේ. දැන් අර පිංගියානි මහරහතන් වහන්සේ කියනවා යමක් යමක් මම ඇහින් දකීද, යමක් යමක් මම දෙසවනින් මේ සවන්පත් වලින් අසයිද, ඒ සෑම මොහොතකම මම බුදුරජුන් හා එකතුව වාසය කරමි. දැන් බලන දවසේ උදේ අවදි වෙනකොට බුදුරජුන් සිහි කරගත්තොත් ආන ගෞරවය ඇති වෙලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ බුද්ධ වචනය කෙරෙහි තමන්ගිත කීකරු වෙලා බුදුරජාණන් වහන්සේ සමග ධර්මයේ සමග ශ්‍රාවක සංඝයා සමග වාසය කරන්න ඔන්න හිත හැදෙනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? ඔය විදියට වාසය කරද්දී ආභිසමාචාරිකං ධම්මං පරිපූර්ණේති. ආභිසමාචාරික වත සම්පූර්ණ වෙනවා කියනවා. දැන් ඔබට උදේ අවදි වෙද්දිම බුදුරජාණන් වහන්සේ සිහි වෙද්දී සමහරට ගෙදර ඔබ පාන්දර නම් අවදි වෙන්නේ. ඔබ අවදි වෙනකොට තිර නැගිලා නැහැ. එතකොට ඔබ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ යම් තැනකද ආන්නේ තැනක විදුලි පහන් දැල්වලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන පහන් දැල්වලා බුදුරජාණන් වහන්සේට පැන් වලින් උපස්ථාන කරලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා උන දවස පටන් ගන්නවා. ආන්නේකට තමයි කියන්නේ ආභිසමාචාරික වත්. බුදුරජාණන් වහන්සේ අරබයා මෛත්‍රී කාය කර්ම කරනවා. බුදුගුණ කියමින් මෛත්‍රී වචී කර්ම කරනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ අරබයා මෛත්‍රී සිතක් පවත්වනවා. බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක්මයි කරන්නේ, නොවදාළ දෙයක් කරන්නේ. ඊට ශ්‍රාවක සංඝයා උදෙසා එයාට වත් පිළිවෙත් කරන්න, වන්දනාමාන කරන්න, රහතුන් සිහිකොට වන්දනා කරන්න ආන්නයාගේ හිත හැදෙනවා. දැන් බලන්න පින්වත්නි, ගෙදරක වාසය කරන දෙමව්පියන්, ස්වාමි භාර්යාවන්, දුවා දරුවන් මේ සියලු දෙනාම මේ පිළිවෙල පුරුදුනොත් හැම දවසකම උදෑසනත් සියලු දෙනාට සමහර වෙලාවට මේ තියෙන අවිවේකී පරිසරේ ඔබට සමට ගාත කියලා වඳින්න වෙන්නේ නැති වෙයි. නමුත් ඔබට වැඩට යන්න කලින් හරි, දරුවන්ට පාසලට නික්මෙන්න කලින් හරි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් හොඳට පසඟ පිහිටවල වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය අරගෙන ඒ සේවා ස්ථානයට පිටත් වෙන්න, දරුවන්ට පාසලට පිටත් වෙන්න. එතකොට පරිසරය හැදෙනවා. ඊට සමහරට ඔබ මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙන් කරලා තියෙන කොටසේ නිවසේ සමහරට රහතන් වහන්සේලාගේ රූප පවා තැන්පත් කරලා තියෙන්න පුළුවන්. එතකොට අන්න රහතන් වහන්සේලාගේ ආශිර්වාදය ලබනවා. එතකොට ඔබට පුළුවන් වෙලාව තියෙනවා නම් අඟුලිමාල පිරිත වගේ විනාඩි 2-3ක් යන්නේ. එතකොට ඊටාම ස්වල්ප මොහොතක් යන්නේ අඟුලිමාල පිරිත වගේ දෙයක් කියලා ඒ අඟුලිමාල මහරහතන් වහන්සේගේ ආශිර්වාදي ඔබට ඒ ස්ථානවලට පිටත් වෙන්න කලින් ලබා ගන්න පුළුවන්. ආන්න මේ ඔක්කොම ආභිසමාචාරික වත්වලට තමයි අයිති වෙන්නේ. හිතමු ඔබට නිවාඩු දවසක් ආවා. එතකොට ඔබ උදේ අවදි වෙනකොට ඒක සතියන්ත දවසක්. සෙනසුරාදා දවසක් වෙන්න පුළුවන්. ඉරිදා දවසක් වෙන්න පුළුවන්. ආන්නේ දවස්වලට සකසා හොඳට පිරිත් කියලා, තෙරුවන් වන්දනා කරලා, සීලය අදිෂ්ඨාන කරගෙන, හොඳට බුද්ධ පූජාව සකස් කරලා පූජා කරලා ඔන්න ආභිසමාචාරික වත් පුරුදු කරගන්න ඔබට පරිසරය හැදෙනවා. එතකොට ඔබේ හිත මුලින්ම ಗುಣ කල්පනා කරලා ගෞරවය ඇති වෙලා බුදුරජුන්ට කීකරු වෙලා බුදුරජාණන් වහන්සේත් එක්කම ඔබ එකට වාසය කරන්න පුරුදු වෙලා. දැන් නිතර බුදුරජුන් අරඹයා, ශ්‍රාවක සංඝයා අරඹයා ඔබ හොඳට වත් කරනවා. එතකොට මේ වත් පිළිවෙත් වලින් සරු ජීවිතයක් ඔබ ගත කරනවා. ඊට පස්සේ අපි ගත කරන පරිසරේ පිරිස් ඉන්නවා. දැන් ඔබේ නිවසේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. එතකොට ඒ අයගේ ගුණ ඔබ කලින්ම කල්පනා කරලා තිබුණොත්, එතකොට මගේ අම්මා කියන්නේ මං වෙනුවෙන් ගොඩාක් කැපකිරීම කරලා තියෙන කෙනෙක්.
දසමසක් කුසේ තියාගෙන බොහෝ වේදනාවන් ඉවසා දරාගෙන හිටිය ඇය. ඊටස මව් කුසෙන් බිහි වුණ දා ඉඳලා අතපය වැඩමින් කැතකුණු අතගාමින් කන්න බොන්න ටික ලං කරමින් සෑම දෙයක්ම අම්මා කළා. තාත්තා දිවා රාත්‍රියේ වෙහෙසිලා දාඩිය මුගුරු වගුරුමින් ඊටාම සුවසේ ඊටාම දුකසේ ඒ කටයුතු කළා මාගේ සුවපත්භාවයට. තාත්තා මට ගොඩාක් උපකාර කළා තියෙනවා. අන්න බ්‍රහ්මයෝ වගේ අම්මයි තාත්තයි මට මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් ඒ අය උපකාර කළා. අන්න අම්මා තාත්තගේ ගුණ කල්පනා කරනවා. ඒතර ගුණ කල්පනා කරද්දී ඒ පවුලේ වාසය කරන යම් දරුවෝ ඇද්ද ඒ දරුවෝ සියලු දෙනාට හිතෙනවා ඒ අම්මා තාත්තා කෙරෙහි ගෞරවයෙන් යුතු සිතුවිලි. මගේ අම්මා මෙහෙම කෙනෙක්, තාත්තා මෙහෙම කෙනෙක් කියන ගෞරවයෙන් හිතෙනවා. එතකොට අම්මා තාත්තට ඔන්න ඊට පස්සේ ඇති වෙනවා සප්පතිස්සෝ. අම්මා තාත්තට ඇති වෙනවා කීකරුකම්. එතකොට බලන්න මේ දරුවන්ගේ හිතේ දෙමව්පියන්ට කීකරුකම ඇති වෙන්න නම් ඒ අම්මා තාත්තා කෙරෙහි ගෞරවය ඇති වෙන්න ඕනේ. ගෞරවය ඇති වෙන්න නම් ඒ පවුලේ වාසය කරන අය ඒ දෙමව්පියන්ගේ ගුණ කල්පනා කරලා තියෙන්න ඕනේ. දැන් බලන්න අපි උදෑසන අවදි වෙද්දී අපි ඉන්නේ ගුණවන්ත පිරිසක් එක්ක. ගුණවන්ත අම්මා කෙනෙක් මට ඉන්නවා. ගුණවන්ත තාත්තා කෙනෙක් මට ඉන්නවා. ඒ අයගෙන් මට බොහෝ උපකාර ලැබිලා තියෙනවා කියලා සිහි කරොත් එයාගේ හිතේ ගෞරවනීය පිරිසක් හැමතිස්සෙම ඉන්නවා. ඊට පස්සේ අම්මා තාත්තට කීකරු වෙන්න එයාගේ හිත නැමෙනවා. ඊළඟට හිතමු බිරිඳක් ඉන්නවා ඒ පවුලේ. ඒ බිරිඳ කල්පනා කරනවා ස්වාමියාගේ ගුණ. ස්වාමියා මටත් දරුවන්ටත් සැප පහසුව හදන්න ස්වාමියා ගොඩාක් මහන්සි වෙනවා. දිවා රාත්‍රියේ නැතුව අපි වෙනුවෙන් මහන්සි වෙනවා. ඔහු ගොඩාක් කායික දුක් මානසික දුක් ඉවසනවා අපේ සැප වෙනුවෙන්. ඔන්න බිරිඳක් කල්පනා කරනවා මේ සෑම දෙයක්ම කරන්න අපි වෙනුවෙන්. ඔන්න එතකොට ස්වාමියා කෙරෙහි උදාරු ගෞරවයක් බිරිඳගේ හිතේ ඇති වෙනවා. ඊට පස්සේ ස්වාමියා කල්පනා කරන බිරිඳගේ ගුණ. බිරිඳ උදෑසනින්ම අවදි වෙලා බොහෝ කටයුතු කරලා උයලා පිහලා ගෙවල් දොරවල් ලස් කරලා දරුවන් බලාගෙන මේ නිවසේ සෑම කටයුත්තක්ම සොයලා බලලා මේ හැම දෙයක්ම බිරිඳ කරනවා. ඔන්න ස්වාමියාගේ හිතේ බිරිඳ කෙරෙහි ගෞරවයක් ඇති වෙනවා. ඇයි එකිනෙකා තමන් ගැන එකිනෙකා තමන්ගේ සැප පිණිස මහන්සි වෙනවා. එක එක්කෙනා කල්පනා කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එකිනෙකාගේ හිතේ ගෞරවය ඇති වෙනවා. දැන් බලන්න ගෞරවනීය පිරිසක් එක්ක ඉන්නකොට එකිනෙකා කෙරෙහි අහිතක් හිතන්න බෑ. එතකොට කවුරු හරි යම් කරුණක් කියද්දි හොඳට කන් යොමාගෙන අහන්න හිතෙනවා. අන්න කීකරු වෙනවා. ඊට පස්සේ එකට වාසය කරන්න පරිසරය හැදෙනවා. එතකොට ගෙදර වාසය කරන කාලය තුල එකට හොඳට සමගියෙන් ඉන්නවා. සමගියෙන් සතුටු වෙනවා. කිරිදියා එකතු වුණා වගේ වාසය කරනවා. ප්‍රියසින් බලමින් වාසය කරනවා. දැන් බලන්න ගෙදරක් කොච්චර ප්‍රීතිමත්ද කියලා. ගෙදර කොච්චර සමගියක් ඇති වෙනවද කියලා මේ පරිසරයෙන්. එතකොට එකිනෙකාගේ අඩුපාඩු කල්පනා කරන්න ගත්තොත්, අම්මා තාත්තගේ අඩුපාඩු කල්පනා කරන්න ගත්තොත්, තමන්ගේ ස්වාමියාගේ අඩුපාඩු කල්පනා කරන්න ගත්තොත්, බිරිඳගේ අඩුපාඩු කල්පනා කරන්න ගත්තොත් ඒ නිවසේ තියෙන සැප සොම්නස දුරු වෙලා යනවා. එතකොට ಗುಣ කල්පනා කරද්දී උන ගෞරවය ඇති වෙලා එකිනෙකාගේ අදහස් ඉවසනවා. එකිනෙකාගේ අදහස් වලට කීකරුයි. ඊළඟට උන් එකට වාසය කරන පරිසරය හැදෙනවා. දැන් එකට වාසය කරනවා නම් පවුලේ හැමෝටම කතා බස් කරගෙන ඕනම දෙයක් කරන්න පුළුවන්. දැන් ගොඩාක් කියන එකක් තමයි අපිට එකට එකතු වෙලා එක කෑම මේසකදී මුණ ගැහෙන්න බැරි වෙනවා. අපිට එකට එකතු වෙලා බුදුන් වඳින්න බැරි වෙනවා. අපිට එකට එකතු වෙලා කතා බස් කරන්න වෙලාවක් නැහැ. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ එකිනෙකා කෙරෙහි ගෞරවය නැති වුනහම. එකිනෙකා අතර කීකරුකම නැති වුනහම එකට වාසය කරන්න ඒ නිවසේ පරිසරය නැහැ. සමහර ලාවට හිතමු ඒ පවුලේ දරුවන් එක ෆෝන් එක අරගෙන තමන්ගේ කාමරයක තනි වෙලා. එක්ක ස්වාමියා ෆෝන් එක නිසා වෙනම තනි වෙලා. බිරිඳ ෆෝන් එක නිසා වෙනම තනි වෙලා. අම්මා තාත්තා වෙනම ඉන්නවා. එතකොට එක නිවසක් යට ඉන්නවා. හැබැයි වෙන් වෙච්ච චරිත ගොඩක්. එතකොට උදෑසන අවදි වෙද්දිම තමන්ගේ අතින් වෙන අඩුපාඩු හදාගත්තොත් කාලයක් යද්දි නැති වෙච්ච සමගිය සතුට සමාදානේ පවුලේ හදාගෙන එක කෑම මේසෙක කෑම ටිකක් කන්න. ඊළඟට එකට හදාගන්න දෙයක් බෙදා හදාගෙන අනුභව කරන්න.
ඊට පස්සේ හොඳට දෙමව්පියන්ට උපස්ථාන කරන්න මේ සෑම දෙයකට මේ පවුලේ පරිසරය හැදෙනවා. එතකොට සමගිය සමාදානය හැදෙනකොට අන්න පිරිස සමගි නිසාම ඒ පිරිසට පුළුවන් බුදුරජාණන් වහන්සේ අරබයා හොඳට වත් පිළිවෙත් කරමින් වාසනාවන්ත ජීවිත උපදවා ගන්න. දැන් බලන්න එතකොට මේ කියන කාරණේ බුදුරජාණන් වහන්සේ වදාළේ අපේ මෙලොව සැප පිණිස. එතකොට මේ මෙලොව සැපසේ වාසය කරන පිරිස තමයි සමගියෙන් එකතු වෙලා පින්දහන් රැස් කරලා ඒ අයට තමයි මරණින් මත්තේ සුගතියක උපදින්න පරිසරය හැදෙන්නේ. දැන් අපි පරලොව ජීවිතේ සුවපත් කරගන්නට කලින් අපි මේ ජීවිතේ සුවසේ වාසය කරන්න ඕනේ. ඒ සුවපත් වූ ජීවිත ගත කරන කෙනාට තමයි පරලොව හොඳ ලෝකෙක උපදින්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේ ජීවිතේ අපි හිතමු අම්මා තාත්තගේ අගුණ කල්පනා කරලා යම් දරුවෙක් අම්මා තාත්තට තමන්ගේ කායික අඩුපාඩු වෙනවා. තමන් අම්මා තාත්තා කෙරේ ද්වේෂයක් ආවොත් ඔන්න අම්මා තාත්තගේ උපස්ථාන අඩු කරනවා. සමහර ලාවට කෑම එක බෙදලා අතට දෙන්නේ නැහැ. අන්න උයලා තියනවා කණ්ඩ. අන්න අත නැඳුන් ටික තියනවා ඇඳ ගන්න. එතකොට හරියට උපස්ථාන කරන්න බැරි වෙනවා ගෞරවය නැති වුණොත්. දැන් නිවසක තමන් හැමතිස්සෙම එකට වාසය කරන පිරිස ගැන ගෞරවයෙන් නම් ඉන්නේ. ಗುಣ කල්පනා කරනවා නම් ඒ gedara තමන්ගේ පිරිස අම්මා තාත්තා, ඒ වගේම ස්වාමියා, ඒ වගේම බිරිඳ, දුවදරුවන් ඒ තමන්ගේ පිරිස එකට හිටියත් මොකද කරන්නේ? මේ පිරිසේ සුවය කැමැත්තෙන් මගේ අම්මා තාත්තා සුවපත් වේවා කියලා අම්මා තාත්තට සැප පිණිස පවතින සියලු දේ ඒ පවුලින් අය කරනවා. ඒ දරුවන් කරනවා. ඊළඟට මගේ ස්වාමියා සැපවත් වේවා කියලා ස්වාමියා ඉදිරියේ ඉද්දැද්දිත් ඒ බිරිඳ සියලු දේ සම්පාදනය කළ දෙන උදේම නැගිටලා උයනවා. මම අම්මා තාත්තට කන්න දෙන්න ඕනේ වෙලාවට. මගේ ස්වාමියාට වෙලාවට කෑම බීම ටික දෙන්න ඕනේ කියලා බිරිඳ පාන්දරින් අවදි වෙලා අන්න කෑම ටික උයනවා. ඒතකොට ඉතින් අම්මා තාත්තා පේන්නේ නැහැ යම් වෙලාවක. තමන්ගේ ස්වාමියාත් වැඩට ගිහින් ඒ වෙලාවටත් ඇය මොකද කරන්නේ? අම්මා තාත්තා ළඟ නැති වුණත්, තමන්ගේ ස්වාමියා ළඟ නැති වුණත් ඒ අම්මා තාත්තා වෙනුවෙන්, ඒ තමන්ගේ ස්වාමියා වෙනුවෙන් කළ යුත්තේ ඒ කෙනා කරනවා. හිතමු තමන්ගේ බිරිඳ ළඟ නැහැ. එතකොට ඒ ස්වාමියා බිරිඳ ළඟ නැති වුණත් ඒ අවශ්‍ය කටයුතු එකක් නෑර කරනවා. අන්න එලි පිටත් රහසෙත් කියලා වෙනසක් නැතුව තමන්ගේ වාසය කරන පිරිසගේ සැපී පිණිස කරන්න ඕන දේවල් ඔක්කොම කරනවා. දැන් හිතමු බිරිඳක් කියලා. එතකොට ඇය පාන්දරින් අවදි වෙන එක, ඊළඟට දවස පුරාම කිංකාර පටිස්සාවි මට මොනවද දැන් ගෙදර කරන්න තියෙන්නේ? ඔන්න උදේම නැගිට්ටම කල්පනා වෙනවා මම නැගිටලා බුදුරජාණන් වහන්සේගේ වතාවත් ටික ඉවර කරලා මම මගේ නිවසේ අයට කන්න බොන්න ටික පිළියෙල කරන්න ඕනේ. ඔන්න උදේම අය අවදි වෙලා ගෙදර ඉන්න අයටත් එක්ක ඔන්න තේ සකස් කරනවා. ඔන්න ඒ අයට බොන්න කිරි සකස් කරනවා. ඊට පස්සේ අය ගෙදර අයට ඕන කරන කෑම් බීම ටික උයලා පිහලා සකස් කරනවා. ඇයි ඒ අවදි වෙන්න කලින් ඇයි සූදානම් ඒ නිවසේ සිටින අයට සංග්‍රහ කරන්න. එතකොට ස්වාමියා වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා ඉන්නේ. එතකොට සමහරවිට බිරිඳත් වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා ඉන්න වෙන්න පුළුවන් මේ කාලේ. එතකොට ඒ කොහොම ආවත් එකිනෙකාගේ සුවය පිණිස මොකද කරන්නේ? උදේම අවදි වෙලා කටයුතු කරනවා. සමහර ලාවට බිරිඳ උදේම අවදි වෙලා උයන්න මහන්සි වෙද්දී ඒ බිරිඳත් රැකියාවට යන කෙනෙක් නම් ඔන්න ස්වාමියාටත් පුළුවන් මෙත් සිතින් ඒ බිරිඳගේ කටයුතු වලට හවුල් වෙන්න. එතකොට දෙන්නම උදේම ඒ කටයුතු කරද්දී මොකද වෙන්නේ? පවුලේ සමගිය ආරක්ෂා වෙනවා. එකිනෙකා කෙරෙහි ගෞරවය ඇති වෙනවා. එකට වාසය කරන්න පරිසරය හැදෙනවා. දැන් බලන්න මේ මෛත්‍රී සහගත කාය කර්ම කියන්නේ පොඩි දේවල් නෙවෙයි. සමහර ලාවට ඒ නිවසේ සිටින ඒ බිරිඳට කරගන්න බැරි කටයුතු තියෙනවා. එතකොට ස්වාමියා කල්පනා කරනවා බිරිඳට මේ දේවල් කරද්දී අපහසුයි. ඒක නිසා මම මේ දේවල් මගේ බිරිඳට කරලා දෙන්න ඕනේ කියලා ඔන්න කල්පනා කරලා බිරිඳට හොඳට උදව් කරන සැමියෙක් වෙනවා. බිරිඳගේ සැප දුක බෙදා ගන්න සැමියෙක් බවට පත් වෙනවා. නිතර සැමියා පවා මේ සමහරට ඒ නිවසේ වාසය කරන බිරිඳගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්. එක්ක එහෙම නැත්නම් ස්වාමියාගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්. එතකොට ඒ ස්වාමියාගේ බිරිඳගේ අම්මා තාත්තට තමන්ගේ අම්මා තාත්තට වගේ සලකනවා. එතකොට මේ දෙන්න දෙමහල්ලන්ට තමන්ගේ අම්මා තාත්තට වගේ සලකද්දී එකිනෙකාට ගෞරවය ඇති වෙන මේ දරුවෝ කොයිතරම් හොඳ අයද? අපිට හැමදේම කරලා දෙනවා.
අපිට හරි ගෞරවයෙන් මේ උපස්ථාන කරනවා. අනේ මේ දරුවෝ පිරිහෙන්න එපා. මේ දරුවෝ සුවපත් වෙන්න ඕනේ. දීර්ඝායු සම්පත් ලබන්න ඕනේ කියලා ඒ උපස්ථාන ලබන අම්මලා තාත්තලා ඒ දරුවන්ට ආශිර්වාද කරද්දී බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පවුලේ සිටින දරුවෝ පිරිහෙන්නේ නැහැ කියනවා. ඒ දරුවෝ දියුණුවක්මයි ලබන්නේ කියනවා. දැන් බලන්න එකිනෙකා කෙරෙහි මෛත්‍රියෙන් කටයුතු කිරීමෙන් කොච්චර ආනිසංසයක්ද. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මෛත්‍රී සහගත වචන. එතකොට එකිනෙකාගේ හැමතිස්සෙම සුව දුක් හොයලා බලනවා. අම්මා සනීපෙන් දින්නේ, තාත්තා සනීපෙන් දින්නේ. අම්මට තාත්තට මොනවා හරි කෙරෙන්න දෙයක් තියනවද? රෙදි ටික හොදන්න ඕනේද? ඉන්න කාමරය අස් කරලා දෙන්නද? මේ විදිහට හැමතිස්සෙම මෛත්‍රියෙන් හැමදේම අහහ කරලා දෙනවා. එතකොට අම්මා තාත්තා ඒ කටයුතු දරුවට කියද්දී ගොඩාක් කටයුතු සමහර විට යෙදෙන්න පුළුවන්. අම්මා තාත්තා අසනීප වෙලා නම්, ගිලන් වෙලා නම් සෑම දෙයක්ම අහහ කරන්න වෙනවා. සමහරවිට අම්මලා තාත්තලාගේ තියෙන මෛත්‍රී කරුණාව නිසා නෑ දරුවෝ මේවා අපිටත් කරගන්න පුළුවන්. ඔයාලා ගොඩක් මහන්සි වෙනවනේ මේවා අපි කරන්නම් කියලා අම්මලා තාත්තලා කියයි. එතකොට ඒ දෙමව්පියෝ හිතා මතාම යම් උපකාරයක් කරනවා නම් ඒ උපකාර කරන දේ අම්මා තාත්තා කෙරේ අප්‍රමාණ ගෞරවයෙන් ඒ දේත් ලබාගෙන ඊටාම ගෞරවයෙන් Tamanට පුළුවන් හැම ආකාරයෙන්ම අහහ අම්මට තාත්තට උපස්ථාන කරනවා නම් අන්න මෛත්‍රී වචන පාවිච්චි වෙනවා. ඊළඟට සැමියාගේ බිරිඳක් නම් සැමියාගෙන් අහනවා ඔයාට මොනවද කෙරෙන්න ඕනේ? මොනවද කන්න ආසා? එහෙම කී අහහ කෑම ටික හදලා දීලා ඊට පස්සේ රෙදි පිලි ටික සෝදලා දීලා නිවසේ වැඩ කටයුතු හැමදේම හොයලා බලලා කරලා දුන්නොත් මොකද වෙන්නේ? අන්න තමන්ගේ මෛත්‍රී වචන පිරෙනවා. ඊට පස්සේ දරුවන්ගේ පවා සැප දුක් අහමින් ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන සොයා බලමින් අවශ්‍ය යුතුයකම් කරමින් දරුවන්ට ධර්මයෙන් අනුශාසනා කරමින් දරුවන්ව පාපයෙන් වළක්වන්න කරුණු කියමින් දරුවන්ව කුසලයට නැඹුරු කරන්න වචන කියමින් වාසය කරද්දී අන්න මෛත්‍රී වචන පිරෙනවා. දැන් බලන්න මේ පුංචි දෙයක් නෙවෙයි. නැත්තම් අපි සාමාන්‍ය පෞල් ජීවිතයක් නම් ගත කරන්නේ. රැකියාවට යනවා එනවා දරුවන් ගැන සෙවිල්ලක් නැහැ, දෙමව්පියන් ගැන සෙවිල්ලක් නැහැ. එහෙම වාසය කරද්දී මොකද්ද වෙන හානිය? ඒ පවුලේ එකිනෙකා අතර තියෙන ගෞරවේ ටික අඩු වෙලා යනවා. ගෞරවේ අඩුවීමත් එක්ක එකිනෙකාට කීකරු නැහැ. එකිනෙකාට කීකරු නැහැ කියන්නේ ඒක ඉතින් කතා කරන්න දෙයක් නැහැ. ඒ ගෙදර හැමතිස්සෙම මොකක් හරි අර්බුදයක් පොඩි වචනයක් වැරදුනහම ඒ වචනේ අල්ල ගන්නවා. අල්ලගෙන ඔන්න එකිනෙකාට නුරුස්සන දේවල් කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලට අපි පුරුදු වුණොත් දවසින් දවස ඒ පවුල කොච්චර වාසනාවන්ත පවුලක් වෙනවද? එහෙනම් ඔබ හිමිදිරි උදෑසනින් ඔබේ ජීවිතය ආරම්භ වෙද්දී ඔබ කල්පනා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලින් මම මගේ ජීවිතේ පටන් ගන්න ඕනේ. එතකොට දවසේ මට කිසිම දුකක් දුම්නසක් නැතුව ඉන්න මට පුළුවන්. බැරි වෙලාවත් පොන්චි හරි අර්බුදයක් ගෙදර හටගත්තොත් මට ඒ අර්බුදේ ඊටාම ඉක්මනින් සංසිඳවගෙන ආයිත් මගේ පවුලේ සමගිය පිණිස මට කටයුතු කරන්න පුළුවන් කියලා එයාට අදහසක් තියෙනවා. ඇයි එයා ඒ කටයුතු කරන්නේ? තමන්ගේ හිතලුවක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් තමයි එයා කරන්නේ. ඊළඟට තමන්ගේ එකට ඉන්න පිරිස ඉදිරියේ හිටියත් නැතත් මෛත්‍රී සහගත මනෝ කර්මයෙන් යුක්ත වෙනවා කියලා එයාට හිතන්න කියනවා. එහෙනම් හැමතිස්සෙම එයාගේ හිතේ තියෙනවා මෛත්‍රිය. මගේ අම්මා තාත්තා සුවපත් වේවා. මගේ ස්වාමියා සුවපත් වේවා. මගේ බිරිඳ සුවපත් වේවා. මගේ දරුවන් සුවපත් වේවා. මගේ ඥාතිහිත මිත්‍රාදීන් සුවපත් වේවා කියන මෙත්සිත එයාට තියෙනවා. සමහරට ඒ පිරිස ළඟ නැහැ. තමන් සමහරට ගෙදරින් නික්මලා සේවා ස්ථානෙට යනවා. එතකොට තමන් ළඟ තමන්ගේ අම්මා තාත්තා නැහැ. තමන්ගේ ස්වාමියා නැහැ. තමන්ගේ බිරිඳ ළඟ නැහැ. තමන්ගේ දරුවෝ ළඟ නැහැ. තමන් හුදේකලාවේ නික්මලා යද්දි මොකද වෙන්නේ? නමුත් හිතේ මෛත්‍රී තියෙනවා. ඒ මෛත්‍රියෙන් තමයි සිටින්නේ තමන්ගේ ඇසුරු කරන සියලු දෙනා සුවපත් වේවා කියන මෙත්සිත යාට තියෙනවා. එතකොට බලන්න මේ ජීවිතේ කොච්චර මිහිරද කියලා ඉදිරියේ ඉන්නකොටත් මෛත්‍රී සිතින් ඉන්නවා. ඒ පිරිස ඉදිරියේ නැති වෙද්දිත් මෛත්‍රී සිතින් ඉන්නවා. එතකොට හිතේ කිසි දෝෂයක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනා තමන්ට ලැබෙන පුංචි දේ හරි බෙදා හදාගෙන අනුභව කරනවා කියනවා. දැන් බල හිතන්න තමන්ට මිහිර දෙයක් හම්බුණා කියලා. ඒ හම්බෙද්දී
දැන් මෛත්‍රී කාය කර්ම කරමින්, මෛත්‍රී වචී කර්ම කරමින්, මෛත්‍රී සිතින් වාසය කරමින් ඉන්න කෙනාට නිතර අම්මා තාත්තා, තමන්ගේ ස්වාමියා, තමන්ගේ බිරිඳ, තමන්ගේ දුවා දරුවෝ ඔන්න මතක් වෙනවා. එතකොට එයා මොකද කරන්නේ? ඒක තනියෙන් කන්න එයාට හිතක් නැහැ. ඇයි? තමන් ආදරය කරන, තමන් මෙත් සිත වඩන, තමන් මෛත්‍රී සිතින් උපකාර කරන, මෛත්‍රී වචන කතා කරන පිරිසක් එයාට ඉන්නවා. එතකොට එයා මොකද කරන්නේ? ඒ පිරිස වෙනුවෙන් අර ලැබිච්ච මිහිරි දේ තියා ගන්නවා. මේක තියෙන එකක්. දැන් අද කාලේ පිරිහිච්ච ලෝකේ මේවා සමහර විට නැති වෙන්න පුළුවන්. නමුත් පින්වත්නි, අපේ ජීවිතෙත් අපිට මේව පුරුදු නැති වෙන්න පුළුවන්. නමුත් අපි මේවා හදාගත්තොත් මොකද වෙන්නේ? අපේ ජීවිතේ සැප සොම්නස ඇති වෙන්න ගන්නවා. මොකද අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරද්දී අපිට මේ ලෝකේ යන රටාවෙන් නිදහස් වෙලා තමයි අපිට කරන්න වෙන්නේ. මොකද ලෝකේ යන රටාව හැදිලා තියෙන්නේ රාගයේ දෙසටයි, ද්වේෂයේ දෙසටයි, මෝහයේ දෙසටයි, ಗುಣ කල්පනා නොකරන දෙසටයි, එකිනෙකාගේ අඩුපාඩු කල්පනා කරන දෙසටයි, කිසි කෙනෙකුට ගෞරව කරන්නේ නැති දෙසටයි හැදිලා තියෙන්නේ. දෙමව්පියන්ව ගණන් ගන්නේ නැති, ගුරුවරුන්ව ගණන් ගන්නේ නැති, එකට වාසය කරන පිරිස කෙරෙහි මෙත් සිතක් නැති ලෝකයක් කරා තමයි දැන් මේ සාමාන්‍ය ලෝකය ඇදී යන්නේ. එතකොට අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකෙක් විදියට උදෑසන අවදි වෙද්දී අපිට පුළුවන් වුණොත් බුදුරජාණන් වහන්සේ වදාරන පිළිවෙලින් ඒ කටයුතු කරගන්න, ලෝකයෙන් මිදුන කෙනෙක් වෙන්න ඒක අපිට හරි උපකාරයි. ඇයි? ලෝකයේ යන රටාව නෙමෙයි අපුරුදු කරන්නේ, බුදුරජාණන් වහන්සේ වදාරන පිළිවෙල. එතකොට ඒ ශ්‍රාවකයා දවසින් දවස සැපසේ වාසය කරනවා. හිතන්න දැන් ඔබට මිහිර දෙයක් හම්බෙලා ඔබ ඒක ගෙදර අරගෙන ආවොත් ඒක දරුවෝ සතුටින් කද්දි ඔබට කොච්චර සතුටක්ද? ඒ දේ අනිත් අය භුක්ති විඳිනකොට, බිරිඳ භුක්ති විඳිනකොට, ස්වාමියා ඒ දේ මිහිරට කනකොට, අම්මා තාත්තට ඒ දේ බෙදලා හදලා දෙනකොට ඔබට කොච්චර සතුටක් විඳින්න පුළුවන්ද? එතකොට අන්න සමගියෙන් පිරිස එකතු වෙනවා. හිතමු බාහිරින් දෙයක් ගෙනාවේ නැහැ කියලා. නමුත් ඔබ මෙත් සිතින් උයපු දේ ගෞරවයෙන් බෙදලා අම්මගේ අතට දෙනකොට අම්මට කොච්චර සතුටක්ද? තාත්තගේ අතට තමන් හදපු කෑම එක දෙනකොට තාත්තට කොච්චර සතුටක්ද? තමන් උයපු දේ තමන් ස්වාමියාට බෙදලා දෙනකොට, අතට දෙනකොට එයාට කොච්චර සතුටක්ද? ඊට පස්සේ ස්වාමියා කඩෙන් මොනවා හරි ගෙනල්ලා, එක්ක හිතමු බිරිඳ ආස කරන රත්තරන් බඩුවක් වෙන්න පුළුවන්, බිරිඳ ආස කරන කෑමක් වෙන්න පුළුවන්, බිරිඳ ආස කරන ඇඳුමක් වෙන්න පුළුවන්, ගෙදරට අවශ්‍ය කරන දෙයක් වෙන්න පුළුවන්. ඒ දේ ස්වාමියා ගෙනල්ලා දෙනකොට බිරිඳගේ හිතට කොච්චර සතුටක් එනවද? එහෙනම් බලන්න, එකිනෙකාට සතුට දන් දෙන්න නම් අපි කරන්න ඕනේ ලැබෙන දේ බෙදා හදාගෙන අනුභව කරන එක. දැන් හිතමු ස්වාමියාට පඩිය ලැබුණාට පස්සේ එයා ඒකට මසුරු වෙන්නේ නැතුව ගෙදර වගකීම් බිරිඳට පවරලා නම් තියෙන්නේ. ඒ වගකීම් ඉෂ්ට කරගන්න ගැළපෙන මුදලක් ඇයගේ අතේ තියෙනකොට බිරිඳ කොච්චර සතුටු වෙනවද? එතකොට ඇය මසුරු මල රහිතව නම් ගෙදර වාසය කරන්නේ. ස්වාමියා ගෙනත් දෙන මුදල් වලින්ම ස්වාමියාව සතුටු කරනවා නම් එතකොට ඒ ස්වාමියා කොච්චර සතුටක් ලබනවද? මගේ බිරිඳ කොයිතරම් හොඳ කෙනෙක්ද? දරුවන්ට හොඳට සලකනවා, මගේ අම්මා තාත්තට හොඳට සලකනවා, බිරිඳගේ අම්මා තාත්තටත් හොඳට සලකනවා. ඊට පස්සේ මට පව අවශ්‍ය හැම දෙයක්ම හොයලා බලලා කටයුතු සිද්ධ කරනවා. මට වාසනාවන්ත බිරිඳක් ලැබුණේ කියලා අන්න බලන බෙදා හදාගෙන අනුභව කිරීම කොයිතරම් ආනිසංසද කියලා. දැන් ඔබ දැකලා ඇති ඔය කපුටෝ වගේ කුරුල්ලෝ ඉන්නවා. කෑමක් දැකපු ගමන් එහෙට මෙහෙට පියඹමින් කෑ ගහනවා තමන්ගේ පිරිවර ගෙන්න ගන්න. එතකොට තිරිසන් ලෝකෙත් එහෙම තියෙනවා නම් කෑමක් ලැබෙද්දී තමන්ගේ පිරිසට කතා කරලා ඒක කියන ගතියක්. එහෙනම් මිනිස්සු වෙච්ච අපේ ජීවිතේ අපි බෙදා හදාගෙන අනුභව කිරීම පුරුදු වුණොත් අපේ ජීවිතේ කොච්චර වාසනාවන්ත වෙනවද? දැන් ඔය මේ අපේ සිංහල බෞද්ධ පවුල්වල තියෙන විශේෂ අවස්ථාවක් ආවම ඔන්න දාන පින්කමක් තියෙද්දී අලුත් අවුරුද්දක් එනකොට මොකද කරන්නේ? තමන් සකස් කරන කෑම බීම අසල්වාසීන්ටත් බෙදලා දෙනවා. දැන් බලන්න යාළුකම් ඇති වෙන්නේ නැද්ද ඒකෙන්? සමහර වෙලාවට පුංචි ප්‍රශ්නයක් නිසා අසල්වාසියයි තමන්ගේ කමනාපෙන් ඉන්නවා. නමුත් විශේෂ අවස්ථාවක් ආවම මේ අමනාපකම්, අහිතවත්කම් ඔක්කොම අතහැරලා තමන් හදපු දෙයක් බෙදද්දී ඒ අයගේ හිතවල අර තරහ මරහ ඔක්කොම අමතක වෙලා යනවනේ. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර මේ සාරාණීය කරුණ වලින් අපේ ජීවිතේ සුවපත් කරනවද කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තමන් එක්ක එකට වාසය කරන පිරිස ඉදිරියේ හිටියත් නැතත්
සීලයෙන් සමාන වෙන්නවා කියලා හිතන්න කියනවා. දැන් බලන්න දැන් අපි අම්මා තාත්තා ළඟ ඉන්නකොට, ස්වාමියා ළඟ ඉන්නකොට, දරුමල්ලන් ළඟ ඉන්නකොට ඔන්න අපි සිල්වත් වෙන්නවා. එතකොට ඒ අය ළඟ නැති වෙද්දී අපි දුස්සීල වුණොත් අපිට ඒ පිරිසත් එක්ක ගෞරවයෙන් වාසය කරන්න බැරි වෙලා යනවා. එතකොට අම්මා තාත්තා ඉදිරියේ ඉඳදී යම් සීලයක් රකින්නවද අම්මා තාත්තා ළඟ නැති වෙලාවෙත් ඒ අය කෙරෙහි හිතේ පිහිටුවගත්ත ගෞරවයෙන්ම අර සිල්පත රකින්න ඕනේ. හිතමු දැන් ඔබ ගෙදරින් නික්මිලා සේවා ස්ථානෙට යද්දී එහෙම නැත්නම් කඩපොළට යද්දී Tamanට අසංවර වෙන්න මොකක් හරි කටයුත්තක් යෙදෙනවා. එතකොට ඔන්න ඔබට සිහි වෙනවා Taman ගුණ කල්පනා කරන පිරිස ගැන. මුලින් මතක් වෙනවා බුදුරජාණන් සරණ ගියපු මං කොහොමද මේ අකුසල් කරන්නේ? අන්න මතක් වෙනවා. මේ වගේ ධර්මයක් සරණ ගියපු මං කොහොමද මේ අකුසල් කරන්නේ? රහතන් වහන්සේලා ප්‍රමුඛ ශ්‍රාවක සංඝයා සරණ ගියපු මං කොහොමද මේ පව් කරන්නේ? අන්න ගෞරවයේ පිහිටපු තැන මතක් වෙද්දී එයාගේ හිතේ ලැජ්ජාව ඇති වෙනවා. අපෝ මේක නම් මට සුදුසු නෑ. ඊළඟට ඔන්න මතක් වෙනවා මගේ අම්මා තාත්තා මට කොච්චර උපකාරයිද. ඒ වගේ ගෞරවනීය චරිත යටතේ ඉන්න අම්මා තාත්තා ඇසුරු කරන මං කොහොමද දුස්සීල වෙන්නේ? මං කොහොමද ප්‍රාණඝාතය කරන්නේ? මං කොහොමද අනිත් අයගේ දෙයක් කඩා වඩා ගන්නේ? මං කොහොමද මගේ ස්වාමියා වික්ම යන්නේ? මං කොහොමද මගේ බිරිඳ වික්ම යන්නේ? මං කොහොමද වැරදි කාම සේවනය කරන්නේ? ඔන්න එයා හිතනවා. දැන් බලන්න මේ සාරාණීය කරුණු කොච්චර උපකාරයිද කියලා. එතකොට දවසේ Tamanට සාර්ථක මිනිස්සෙක් කරන්න මේ සාරාණීය කරුණු වලින් හරි උපකාරයක් සැලසෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සාරාණීය කරුණු පුරුදු කළොත් එකිනෙකා අතර ගෞරවය ඇති වෙනවා. එකිනෙකා අතර සමගිය ඇති වෙනවා. එකිනෙකා අතර වාද ඇති නොවීම පිණිස පවතිනවා. එකිනෙකා කෙරෙහි පියැසීම් බලමින් වාසය කරන්න ඒක හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට ශ්‍රාවකයාට ඒ පුරුදු කරන ගුණධර්ම තමන්ගේ ජීවිතේ මෙලොවත් සුවපත් කරලා පරලොව ජීවිතේ සුගතිය කරා අරගෙන යන්න ඒක හේතු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනා තමන්ගේ පිරිස ඉදිරියේ හිටියත් නැතත් මේ සසර දුකින් නිදහස් වෙන්න ඕනේ කියන කරුණ එයා පවත්නවා කියනවා. ආර්යෝ කලකිරීම ඇති කරවන ඒ නිවනේ පිහිටුවාගෙන කල්පනා කරන මානසිකත්වයක් එයාට තියෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන්නේ සිතුවිල්ල තියෙන කෙනා කියනවා ඉදිරියේ හිටියත් නැතත් මෛත්‍රී සහගත කාය කරම් පවත්න්නේ. එහෙනම් බලන්න පිටනති ගුණයකට සැබෑම ආසාවක් තියෙන්නේ සසර දුකෙන් නිදහස් වෙන්න කැමති කෙනාටයි. අඩුම තරමේ සුගතියක හරි උපදින්න කැමති කෙනාටයි එකට වාසය කරන පිරිස කෙරෙහි මෛත්‍රිය පිහිටුවා ගන්නේ. එහෙනම් ඔබ උදෑසන අවදි වෙද්දී ඒ ඔබ පුරුදු කරන මෛත්‍රී කාය කර්මේ උදේම අවදි වෙලා ගෙදර අය ගැන හොයලා බලන එක, කන්න බොන්න ටික උයලා පිහලා හදලා ගන්න එක, ඒ අයට ඇඳුම් පැළඳුම් ටික සෝදලා දෙන එක, නිවස අස්පස් කරන එක, ඊට පස්සේ අතුපතු ගන්න එක, වැඩපළට ගිහා මේ වැඩපළේ අවශ්‍ය කටයුතු ටික ඔක්කොම හොයලා බලලා තමන්ගේ ඩියුටි එක හරියට කරන බව, තමන් කරා කවුරු හරි සේවාවක් ගන්න කෙනෙක් આવුත් ඒ සේවාව හරියට කරන බව මේ ඔක්කොම තියෙන්නේ සසර දුකින් අත මිදෙන්න කැමති කෙනාටයි. සුගතියක හෝ උපදින්න කැමති කෙනාටයි මේ ඔක්කොම තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම කෙනා කියනවා මෛත්‍රී වචන පාවිච්චි කරන්නේ. දැන් බලන්න අපිට කෙනෙකුට බනින්න ලේසි. ක්‍රෝධ කරන ක්‍රෝධ ඇති වෙලා ක්‍රෝධයෙන් වචන පිට කරන්න ලේසි. නමුත් කෙනෙක්ගේ හිත සුවපත් කරන වචනයක් කතා කරන්න කොච්චර දුෂ්කරයිද? අද කාලේ කෙනෙකුගේ දුක කියන්න කෙනෙක් නැහැ. ඒ දුක අහන්න කෙනෙක් නැහැ. ඉතින් ඔබට පුළුවන් තමන්ගේ වචන වලින් අනිත් අයගේ හිත සුවපත් කරන්න. මොකද ලෝකේ මානසික දුක් විඳින, කායික දුක් විඳින මිනිස්සු ඕන තරම් ඉන්නවා. සමහරට තමන්ගේ පවුලෙම ඉන්නවා. සමහරට තමන්ගේ දුවා දරුවෝ ඉන්නවා. පාසලේදී දුකටපත් වෙන. ඊට පස්සේ වැඩපොළේදී දුකටපත් වෙන. එතකොට තමන්ගේම පවුලේ අයව සුවපත් කරන්න තමන්ට කොච්චර මෛත්‍රී වචන පාවිච්චි කරන්න පුළුවන්ද? අම්මේ සතුටින් නේද ඉන්නේ? තාත්තේ සතුටින් නේද ඉන්නේ? ඕගලන්ට මේ ඕමනා කරන දෙයක් තියෙනවා දේ මම කරලා දෙන්නම්. ඔන්න මෛත්‍රී වචන පාවිච්චි කරනවා. අම්මා ලෙඩ වෙලා නම් ඉන්නේ බෙහෙත් ටික ගන්න යන්. බෙහෙත් අවශ්‍ය වෙනකොට කියන්න මං මේ බෙහෙත් ටික ගෙනත් දෙන්නම්. ආදී වශයෙන් හැම දෙයක්ම හොයලා බලලා ඊට අදාළ වචන කතා කරද්දී මෛත්‍රී වචනය සම්පූර්ණ කරනවා. එතකොට මෛත්‍රී කාය කර්ම, වචී කර්ම කරන්න බෑ මෛත්‍රී සිතක් නැතුව. එතකොට මෛත්‍රී සිත තියෙනවා නම් කායික ක්‍රියාවය
යහපත් කරනවා. වචනේ ක්‍රියාව යහපත් කරනවා. ඊළඟට බෙදලා හදලා අනුභව කිරීම ඒ කෙනා සිද්ධ කරනවා. තමන් තනියෙන් අනුභව කරන්න, තමන් ළඟ තියෙන ධනය තනියෙන් භුක්ති විඳින්න, ඒ සැප සොම්නස් තමන් විතරක් ලබන්න එහෙම හිතන්නේ. තමන්ගේ යම්තා පිරිස ඉන්නවද? අඩුම තරමේ තමන්ගේ පවුලට ආපු 16 ඉන්නවා නම්, දැසිදස්සෝ ඉන්නවා නම්, ගෙදර වැඩපළ කරලා දෙන, වැඩපළට උදව් උපකාර කරන යම් ස්ත්‍රීන් පුරුෂයන් ඉන්නවා නම් ඒ අය ගැන පවා හොයලා බලනවා. එතකොට එක ගෙදර බත් හැලි දෙකක් ඉදෙන්නේ නැහැ. එක ගෙදර වෙන වෙනම වෑංජන හැදෙන්නේ. අම්මා තාත්තට යම් විදියකට සලකනවද ස්වාමියාටත් ඒ වගේ. ස්වාමියාට යම් විදියකට උයලා හදලා දෙනවද දරුවන්ටත් ඒ විදියටම සලකනවා. ඒ පවුලේ යම් දැසිදස්සු ඉන්නවා නම් ඒ අයටත් ඒ ප්‍රණීත දෙයින්ම සත්කාර සම්මාන කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ සුකුමාල සූත්‍රයේදී වදාලා ශාක්‍ය මාලිගාවේ දැසිදස්සන්ට පවා ඇල්හාලේ බතුයි මොනර මස් වෑංජනේ කියනවා දුන්නේ. දැන් බලන්න සුද්ධෝදන රජතුමා කොයි තරම් මේ මෛත්‍රී වෙයේ විහරණයෙන් යුක්තද කියලා. කොයි තරම් යසට බෙදලා හදලා දීම පුරුදු කළාද කියලා. දැන් බලන්න මේ උත්තරමේ ඔක්කොම සසර දුකෙන් නිදහස් වුණානේ. එහෙනම් අපේ පවුල තුල මේ බෙදලා හදලා දෙන එක, උයාගත් එක, හොඳට බෙදලා හදලා සතුටින් දෙන එක අපි නිතර පුරුදු කර ගන්න ඕන එකක්. ඒක සැප විඳින්ස පවතිනවා. එකිනෙකාට මේ සතුට උපදවමින් ගිහි ගෙදර වාසය කරන්න පරිසරය හැදෙනවා. ඔන්න එතකොට ඔබට පුළුවන් ගෙදර එකතු පිරිස එකතු වෙලා බුද්ධ වන්දනාව කරන්න පුළුවන්. ඊළඟට ගෙදර දානාදී පින්කමක් ලැහැස්ති කරලා පිරිස එකතු වෙලා දානමය පින රැස් කරගන්න පුළුවන්. ඊළඟට ඔබට පුළුවන් ගෙදර පිරිස සමගියෙන් නම් ඉන්නේ. ඒ පිරිස සමගියෙන් එකතු වෙලා ඔන්න බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් බෙහෙර විහාර තියෙනවා. මහබෝධිය වැඩ ඉන්න අනුරාධපුරේ වුණ සමගියෙන් සතුටින් එකතු වෙලා කාලෙන් කාලෙට ගිහින් මහසෑය බැඳ ගන්න පුළුවන්. ධාතු ස්තූප සිය ගානක් ලංකාවේ තියෙනවා. ඒ ධාතු ස්තූප වන්දනා කරගන්න පුළුවන්. අන්න තමන්ගේ ජීවිතේ තව පරිබාහිර පින්කම් ගොඩාක් එකතු කරගන්න පුළුවන්. gedara හැමෝගෙම හිතේ සතුට, සමගිය, සමාදානෙ තියෙනවා නම්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔන්න ඔය පිණිසයි. එතකොට ඒ කෙනාට බාහිර පින්කම් එකතු වෙන අතරේ එයාට පුළුවන් මෙත්සිත බහුල වෙනකොට එයාට පුළුවන් ඒ ජීවිතය ගෙවන්නේ සතුටින් නම්, ඒ නිවස සතුටින් පිරීලා නම් ඒ සතුට පාවිච්චි කරලා මෙත්සිත බහුල කළොත් එයාට පුළුවන් එක බ්‍රහ්ම විහාරයක් කරගන්න. එතකොට එයා මුලින්ම තමන් ආදරය කරන, තමන් සෙනෙහ වඩන, තමන්ගේ පවුලේ අයට මෙත්සිත වඩමින් ඉඳලා ඒ මෛත්‍රිය පතුරවනවා. මා මෙන්ම මාගේ නිවසේ අයත්, මාගේ නිවසේ අය මෙන්ම මාගේ අසල්වාසී සියලු දෙනාත් වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා කියලා මෙත්සිත වඩන්න පුළුවන්. දැන් බලන්න පින්වත්නි, දැන් මේ දියුණු කරන්නේ ලොකු කුසලයක්. දැන් ඔය එදිනෙදා කරන ඒ පින්කම් එදිනෙදා ආකාශයේ තියෙන තරු රටා වගේ, තරු එලි වගේ. නමුත් යම් කෙනෙක් මෙත්සිතම බහුල කරනවා නම්, මෛත්‍රී කාය කර්මයෙන්, මෛත්‍රී වචී කර්මයෙන්, මෛත්‍රී මනෝ කර්මයෙන් හිත වඩනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක හරියට පොය දවසට ආකාශේ පායන පුන්සඳ වගේ කියනවා. දැන් බලන්න කොච්චර වෙනසක්ද කියලා. තරු එලියත් සඳ එලියත් සම කරන්න බෑ. එතකොට සඳ එලියෙන් සොලොස් කලාවෙන් කලාවක් තරම්වත් තරු එලිය ප්‍රභාස්වර නෑ. එතකොට මේ මෛත්‍රිය ප්‍රගුණ කරගත්තාම එදිනෙදා ජීවිතේ කොයිතරම් සුව පහසුවෙන් වාසය කරන්න පුළුවන්ද? ඊට පස්සේ මෛත්‍රියම වැඩි කරනකොට එයාට පුළුවන් මේ අසල්වාසියයි මෙන්ම ගමේ සිටින සියලු දෙනාත් සුවපත් වෙත්වා කියලා හිතන්න. ඊළඟට නගරයේ සිටින සියලු දෙනා සුවපත් වේවා කියලා හිතන්න පුළුවන්. ඊළඟට පළාතේ සිටින සියලු දෙනා, රටේ සිටින සියලු දෙනා, ලෝකයේ සිටින සියලු දෙනා, සියලු ලෝකවල සිටින සියලු සත්වයෝ සුවපත් වේවා කියන මෙත්සිත එයාට වඩන්න පුළුවන්. එතකොට මේ මෙත්සිත වඩනකොට බුදුරජාණන් වහන්සේ වදාළේ එයාගේ හිත ලාමකූ නීවරණයන්ගෙන් යට වෙන්නේ නැහැ. පංච කාමයන්ම සිහි වෙන කාම ඡන්දයට යන්නේ නැහැ. ගැටෙන අරමුණු සිහි වෙන ව්‍යාපාද නීවරණයට යන්නේ නැහැ.
ඊට පස්සේ නිදි මතටත් තලස බවටත් එයාගේ හිත යන්නේ නැහැ. ඊළඟට විසිරීමටත් පසුතැවීමටත් එයාගේ හිත යන්නේ නැහැ. දැන් බලන්න අර මෛත්‍රී කාය කර්මයෙන් වචී කර්මයෙන් මනෝ කර්මයෙන් වාසය කරද්දී එයාගේ අතින් gedara යුතුයකම් එකක් නෑර සිද්ධ වෙනවා. ඉතින් කොහොමනම් පසුතැවෙන්නද? මෛත්‍රී සිතින් යුක්ත කෙනාගේ අතින් පංච දුස්චරිතේ සිද්ධ වෙන්නේ. මොකද බය වෛර ලෝකෙට යා දන් දෙන කෙනෙක් නෙවෙයි. ප්‍රාණඝාත, සොරකම්, වැරදි කාම සේවන, බොරු කීම්, මත්පැන් මද්‍රව්‍ය ආදී පාවිච්චි කිරීම කියන මේ පංච දුස්චරිතේ එයා කරන්නේ. එහෙනම් පසුතැවෙන්න විදියකුත් නැහැ. කාමයන් ඔස්සේ ගැටෙන අරමුණු ඔස්සේ එයාගේ හිත විසිරෙන්න දෙයක්වත් නැහැ. ඔන්න දැන් විසිරීම පසුතැවීම කියන නීවරණෙත් එයාගේ ඉතින් බැහැර වෙනවා. දැන් මේ විදියට තමන් ධර්මයේ අත්දකිද්දී සැක සංකා කොහොම හිටින්නද? වඩාත් ශාස්ත්‍රුන් වහන්සේ කිරින් පහදිනවා. අනේ මගේ ජීවිතේ මේවා පුරුදු කරන්න කලින් මේ ගෙදර කොච්චර ප්‍රශ්න තිබ්බද? එකිනෙකාට නුරුස්සන ගති කොච්චර තිබ්බද? උයා පියාගත්ත දේ කලාතුරකින් දවසක තමයි සතුටින් අනුභව කළේ. නමුත් දැන් භාගතුන් වහන්සේ වදාළ විදියට මේවා කරද්දී, ಗುಣ කල්පනා කරද්දී, ගෞරවය ඇති වෙද්දී, එකිනෙකාගේ වචනේ පිළිගනිද්දී, එකට සතුටින් වාසය කරද්දී, එකිනෙකා කෙරෙහි ගෞරවයෙන්වත් පිළිවෙත් කරද්දී, බුදුරජාණන් වහන්සේට ශ්‍රාවක සංඝයාට වත් පිළිවෙත් කරද්දී මගේ ජීවිතේ කොච්චර වෙනස් වුණාද කියලා තමන්මත් දකිනවා. එහෙනම් පින්වත්නි අදාදම මේවා පටන් ගන්න ඕනේ. දැන් අදත් මේ උදෑසනක්. මේ උදෑසනින් ඔබ ජීවිතේ වෙනස් කරගත්තොත් ටික පුරුදු වුණොත් ඔබ අවදි වෙනකොටම මේ වැඩපිළිවෙල ඔබේ ජීවිතෙත් එක්ක එකතු වෙලා දවස් ගාණක් යනකොට මේක ටික පුරුදු වෙලා. එතකොට එයා නිවසේ වැඩ අනිත් අය කරයි. මම කරන්න ඕනේ නැහැ කියලා එහෙම එකක් නැහැ. එයා හැමතිස්සෙම බලන මම මොනවද කරන්න ඕනේ? මම මොනවද කරන්න ඕනේ? මම මොනවද කරන්න ඕනේ කියන මානසිකත්වය එයාට තියෙන්නේ. ඒක ඩියුටි එකක් නෙවෙයි. ඒක වතාවතක්. එතකොට එයාට කවුරු හරි බල කරලා කියපු එකක් නෙවෙයි. එයාම හිතාමතා කරද්දී අන්න අග්‍රපින ජීවිතේ රැස් කරනවා. බ්‍රහ්ම විහාර ජීවිතේ වැඩිද්දී බුදුරජාණන් වහන්සේ වදාළේ දානයත්, සීලයත්, භාවනාවත් කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාම සම්පූර්ණ වීමෙන් එයාට බඹලව උපදින්න පරිසරය හැදෙනවා. දැන් බලන්නකො ගිහි ගෙදර වාසය කරන කෙනෙක් නෙමෙයි කරන්නේ. එහෙනම් දිව්‍ය තලත් ඉක්මවා බඹලවට යන්න මේ වැඩපිළිවෙල හරි උපකාරයි. ඉතින් ඒක නිසා අපටද මේ බුදුරජාණන් වහන්සේ මේ කියා දුන්න පිළිවෙලින් මේ දේවල් පුරුදු කරගෙන ඔබට නිවස තුලම මේවා පුරුදු කරගෙන නිවස සැප ඇති කරන ඒ සැපේ උල්පත බවට පත් කරගෙන ඒ නිවස තුලම සැපසේ වාසය කරමින් උදාර වූ ගුණධම් දියුණු කරගන්න මේ උදෑසන සියලු දෙනාටම වාසනාව උදා වේවා කියලා අපි මෙත් සිතින් සියලු දෙනාටම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද දවසේ පින්බර අරුණෝදය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ නොවැම්බර් 48 සී සමන් විද්‍යාල මාවත දෙහිගහපිටිය අවිස්සාවේල යන ලිපිනේ පදිංචි පින්වත් චුන්දික ආර්යවංශ පුතුණුවන්, චිරානි දේවිකා ආර්යවංශ ලේලිය, රවිනාග ආර්යවංශ පුතුණුවන්, නිරෝෂා සමන්ති ආර්යවංශ ලේලිය, පද්ම ජිනේන්ද්‍ර ආර්යවංශ පුතුණුවන්, ප්‍රභා ජිනේන්ද්‍ර ආර්යවංශ පුතුණුවන් සහ දිල්රුක්ෂි ආර්යවංශ ලේලිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඉතින් මේ පින්වතුන් බොහෝම සතුටු වෙන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ලෝකෙට දන් දීලා අග්‍ර වූ ධර්ම දානමේ පින මේ හිමිදිරි උදෑසන රැස් කරගත්තා කියලා. ඉතින් මේ රැස් කරපු දාර පින අපි මුලින්ම පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා සැපයෙන් සැපයටපත් වෙත්වා. මේ පින්බර අරුණෝදයට දායකත්වයේ දරන සියලු පින්වතුන් ඇතුළුව මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාවම සියලු දෙවියෝ ධාර්මිකව රැකදෙත්වා. සියලු දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව ඔබ සියලු දෙනාගේ ජීවිතවලට නොඅඩුව සලසා දෙත්වා. දෙවියෝද වහවහ චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මේ පින අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මේ පුණ්‍ය අනුභවයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. ගෞතම බුදු සසුනේ
සුවසේ ලෝක ශාසනික සේවාවන් සිද්ධ කරමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින 2021 අප්‍රේල් මාස පළමු වන දිනට 81 වන ජන්මදිනයේ සමරන අනුමැතිගේ ජනිතා කල්යාණි මෑණියන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් මෑණියන්ට මේ පුණ්‍යානුභාවයෙන් තුනුරුවනේ සූවිසි මහා ගුණ බලයෙන් දෙව්රක වරණින් නිදුක් නිරෝග සුවපත්භාවයේ දීර්ඝායු සම්පත් සැලසේවා. ජීවිතයට තව බොහෝ පින් රැස් කරගෙන උතුම් ආර්ය සත්‍ය සුවසේ අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින පින්වත් චුන්දික ආර්යවංශ මහත්මයාටත්, චිරාණි දේවිකා ආර්යවංශ මහත්මියටත්, රවිනාග ආර්යවංශ මහත්මයාටත්, නිරෝෂා සමන්ති ආර්යවංශ මහත්මියටත්, පද්ම ජිනේන්ද්‍ර ආර්යවංශ මහත්මයාටත්, ප්‍රභා ජිනේන්ද්‍ර ආර්යවංශ මහත්මයා සහ දිලරුක්ෂි ආර්යවංශ ලේලි ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. අද මේ ධර්ම දානමය පින්කම සිදු කිරීමේදී සහ සම්බන්ධ වුණ මූලික දායකත්වයේ දරූ සියලු දෙනාට මේ පින අනුමෝදන් වෙත්වා. ඔබ සියලු දෙනාටම මේ පින් බලයෙන් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් දෙව්රක වරණින් ස්වර්ණමාලී මහසෑය රජාණන් වහන්සේගේ අනන්ත අනුහසින් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනන්ත අනුභව බලයෙන් ඔබ සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් සැලසේවා. කරන කියන ධාර්මික රැකී රක්ෂා කටයුතු, දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ජීවිතයට තව බොහෝ පින් රැස් කරගෙන ගෞතම බුද්ධ ශාසනයේ සුගති සම්පත් සලසාගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් දෙපාර්ශවයේම මිය පරලොවගේ සියලු ඥාතීන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඥාතීන් පරලෝ වශයෙන් සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, අමා මහ නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, රටවාසී ලෝකවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, අනගාരിക උපාසක දූපතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ටත් මේ පින ඒකාකාරයෙන්ම අනුමෝදන් වෙත්වා. අද මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මේ පින එකසේම අනුමෝදන් වෙලා මේ පුණ්‍යානුභාව බලයෙන් තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් දෙව්රක වරණින් ස්වර්ණමාලී මහසෑය රජුන්ගේ අනන්ත අනුහසින් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනන්ත අනුහසින් ඔබ සියලු දෙනාගේ ජීවිත නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් සැලසේවා. කරන කියන සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සියලු දෙනාට ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.